ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා. මම අද සූදානම් වෙනවා විශේෂ වූ ග්‍රහමාරුවක් පිළිබඳව කතා කරන්න. 2021 නොවැම්බර් මාසයේ 16 වෙනිදා උදෑසන 1:03ට රවි ග්‍රහය වෘශ්චික රාශිගත වෙනවා වීසා නැකතින්. 2021 දෙසැම්බර් මාසයේ 16 වන දින දක්වා මෙම ග්‍රහමාරුව බලපැවැත්වෙනවා. මෙය වසරකට වතාවක් සිදුවන සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි ලග්න පලාපල කතා කරන්නට මත්තෙන් ලග්න 12ටම පලාපල අපි කතා කරනවා. ඒ වගේම තමයි විශේෂ දෙයක් මතක් කරන්න ඕන මේ ග්‍රහමාරුව රටට කොහොමද විශේෂ වෙන්නේ කියන එක. රවි ග්‍රහය වෘශ්චික රාශිගත වීමත් එක්ක අපි බොහෝ දුරට රටේ රාජ්‍ය පාලකයා ගැන කියවෙන ග්‍රහය තමයි රවි ග්‍රහය. ඒ වගේම තමයි ආණ්ඩුව ගැන කියවෙන ග්‍රහය තමයි රවි ග්‍රහය. ඒ වගේම ගෙදරක නම් පියා පිළිබඳව කියවෙන ග්‍රහය තමයි රවි ග්‍රහය. මේ රවි ග්‍රහය පිවිසෙනවා වෘශ්චික රාශියට. වෘශ්චික රාශිය කියන්නේ කුජගේ රාශිය. සාමාන්‍යයෙන් වෘශ්චික රාශියාධිපති කුජ ග්‍රහය බොහෝ දුරට සලකන්නේ දැඩි තීන්දුව తీරන ගන්න. ඒ වගේම තමයි බොහෝ දුරට බුද්ධියට තැන දීමට වඩා තමන්ගේ හැඟීම් වලට තැන දීලා දැඩි තීන්දුව తీරන වලට පෙළඹෙන විදියක් තමයි පේනෙන්නට තිබෙන්නේ. ඉතින් ඒකත් එක්ක රවි ග්‍රහය මේ වෘශ්චික රාශියට පැමිණීම ඊතර කොහොම සුබදායක වෙයිද අසුබදායක වෙයිද? ඇත්තටම මේ පිහිටීමත් එක්ක ආණ්ඩුවට දැඩි විරෝධයක් සමාජය තුළ ගොඩනැගෙවි. ඒ වගේම තමයි ඒ විරෝධය ගොඩනැගීමත් එක්ක රාජ්‍ය පාලකයාට රාජ්‍ය තන්ත්‍රය ඒ වගේම තමයි ආණ්ඩුව Tamanට විරෝධතාවයත් එක්ක ගොඩනැගීමත් එක්ක කරගෙන යන්න බැරි තත්වයක් උදා වෙනවා. ඒත් එක්කම රාජ්‍ය පාලකයා උත්සාහ කරනවා වෘශ්චික රාශියාධිපති කුජ වගේ යම් අවස්ථාවන් වල යම් දැඩි තීන්දුව తీරන ගන්න. හැබැයි ඒ කිසිසේත්ම බුද්ධිමත් තීන්දුව తీරන නොවන බව මතක තබා ගන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ වෙලාවේ රාජපාලකයා හැම වෙලාවෙම තමන්ට අසාර්ථක වන බවක් තමයි මේ ග්‍රහමාරුව තුළ පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ඒකින්ද ඒත් එක්කම මේ ඉදිරි කාල සීමාව තුළ මේ වෘශ්චික රාශියෙන් පස්සේ යන්නේ ධනු රාශිය තුළ. ධනු රාශිය තුලත් යම් සිදුවීම් සිදු වෙනවා. අපි ඉදිරියේදී ඒ ගැන කතා කරමු. ඉතින් ඒකත් එක්ක ලග්න 12ට අදාළ පලාපල විස්තරයන් සඳහා යොමු වෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබ හැම වෙලාවෙම ඔබ උත්සාහ කරන්න මම මේ කියන පලාපල වලින් යම් අපල තත්වයක් තිබෙනවා නම් සුබදායක තත්වයන් බවට පත් කරගන්න ඒවත් පිළිවෙත් සිදු කළා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඒ හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒත් එක්කම මේ ග්‍රහමාරුව තුල ඔබට මම සුවිශේෂ වූ කරුණාකාරණා කිහිපයක් සඳහන් කරනවා ලග්න කිහිපයකට. ඉතින් මේ පලාපල විස්තරය බලන්න ප්‍රථමයෙන් මම ඔබට මතක් කරනවා රුක්ෂාන් ජයසේකර රවි මාරුව කියලා සර්ච් කරන්න අන්තර්ජාලය තුල ඔබට එතකොට මේ පලාපල විස්තරය පිළිබඳව වැඩි දුරතුරු බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න මේ ග්‍රහමාරුව අතිශය සුබදායක වගේම හැම කෙනෙකුටම වැදගත් වෙන ග්‍රහමාරුවක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් ඒකින්ද අනිත් අයටත් මේ ග්‍රහමාරුව බලන්න ෂෙයා කරනවා වගේම ඔබට ඉදිරියේදී මම සෑම පලාපල විස්තරයක්ම ගෙනීමට බලාපොරොත්තු වෙනවා. පෙර වගේම මේ අවුරුදු ගණනාවක ඉඳලා ගේනවා වගේම ඉදිරියේදී සෑම පලාපල විස්තරයක්ම ඔබට හොඳින් දැක ගන්න පුළුවන් ඉඩකඩ තියෙවි. අපි ලග්නයෙන් ලග්නයට පලාපල විස්තරයන් සඳහා යොමු වෙමු. අපි මේ සූදානම් වෙන්නේ මේෂ රාශිය ගැන නැත්නම් මේෂ ලග්නය ගැන මේ ග්‍රහමාරුව රවි ග්‍රහමාරුව කොහොම බලපාවිද කියලා කතා කරන්න. ඇත්තටම මේෂ ලග්න හිමියන්ට කතා කරන්න ඉස්සෙල්ලා ඔබ කේන්ද්‍ර සටහන අතට අරගන්න ග්‍රහ ගෝචර ගමන ගැන සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි මම මේ කියන ආකාරයෙන්. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ රාහු ග්‍රහය පිහිටලා තිබෙනවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ කුජ බුධ ග්‍රහයින් රැඳී සිටිනවා. ඒ වගේම තමයි අටවැන්නේ රවි කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. නවවැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. 10 වැන්නේ ගුරු ශනි යෝගයක් තිබෙනවා. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ චන්ද්‍රයා රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි ග්‍රහ ගෝචරය අපට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙම ග්‍රහ ගමන සිදු වෙන්නේ 7 වැන්නේ ඉඳලා 8 වැන්නට. ඒ කියන්නේ රවි ග්‍රහය 8 වැන්නට තමයි මේෂ ලග්න හිමියන්ගේ
සම්ප්‍රාප්ත වෙන්නේ. ඔබ ඊ타ත්ම විමර්ශනශීලීව වැඩ කටයුතු කරන්න හෘදයාබාධ එවැනි රෝග තත්වයන් තිබෙන උදවිය හරි විදියට නිසි වෙලාවට වෛද්‍ය උපදෙස් පිළිපදින්න මතක තබා ගන්න. මේ තරම්ම සුළු කොට තකන්න එපා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන රාහු ග්‍රහය දෙවැන්නේ ඉන්න ඔබගේ ආර්ථිකමය පැත්ත. ආර්ථිකමය පැත්තට යම් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඔබ නොසිතන විදියට මේ වෙන්න පුළුවන්. ඔබ නොසිතන ආකාරයට ඔබගේ ආර්ථිකයට හානිදායක පීඩාකාරී තත්වයන් ඇති වෙන්න පුළුවන් නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි පෙර පින ගැන කියනකොට ඒ වගේම තමයි පියා ගැන කතා කරනකොට ගුරු සහ ශනි ග්‍රහයන් 10 වෙනි රැඳී සිටිනවා. ඇත්තරම රැකියාව පැත්තෙන් සහ පියාට ඊ타ත්ම සුබදායක කාල සීමාවක් විදියට මෙම ග්‍රහමාරුව සිදු වී කාල සීමාව තුළ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශගත ඔබට පවා මෙම ග්‍රහමාරුව ඊ타ත්ම සුබදායක තත්වයන් ගෙන දෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ විවාහය සම්බන්ධව කතා කරනකොට ආදර සම්බන්ධතාවයන් තිබෙන උදවිය තරමක් ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරන්න ඔබට ප්‍රශ්න පැන නගින්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔබට මෙම ග්‍රහමාරුව තුළ අපල තත්වයන් තිබෙනවා නම් ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා අඟහරුවාදා දවසක ඊශ්වර දෙවියන් වෙනුවෙන් පින් දෙන්න, ඊශ්වර දෙවියන්ට පහනක් පත්තු කරන්න හැම අඟහරුවාදා දවසකම ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ වෘෂභ ලග්නය ගැන කතා කරන්න. වෘෂභ ලග්න හිමි ඔබට අතිශය සුබදායක වගේම වැදගත් වූ ග්‍රහමාරුවක් විදියට මේ ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. ඔබට බොහොම සරලවම තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබ කේන්ද්‍ර සටහන අතට ගත්තනම් මම මේ කියන ආකාරයට ග්‍රහ ගෝචරය පිළිබඳව. ලග්නස්ථානයේ රාහු ග්‍රහය ඉන්නවා. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ බුධ කුජ ග්‍රහයිනුත්. ඒ වගේම තමයි හත්වැන්නේ රවි කේතු ග්‍රහයිනුත්. අටවැන්නේ සිකුරු ග්‍රහයාත්. නවවැන්නේ ගුරු ශනි ග්‍රහයිනුත්. 10 වැනි ග්‍රහයින් නැහැ. 11 වැනි චන්ද්‍රයාත් 12 වැනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න වෙන්නේ. ඔබට මෙතන 6 වැන්නේ ඉඳලා වෘෂභ රාශියේ වෘෂභ ලග්න ඔබට 6 වැන්නේ ඉඳලා 7 වැන්නට රවි ග්‍රහය සම්ප්‍රාප්ත වෙනවා. සාමාන්‍යයෙන් රවි ග්‍රහය 7 වැන්නට තරම්ම සුබ ග්‍රහයක් විදිහට නෙවෙයි ජ්‍යොතිෂයේදී හඳුන්වන්නේ. ඉතින් ඒ එතෙන්දී කියන්නේ විවාහය සම්බන්ධව කරුණු කාරණාවන් අසාර්ථක වෙන්න පුළුවන්. ඔබගේ පෞල් ජීවිතය තුළ ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඔබගේ ආදර සම්බන්ධතාවයන් බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙන අන්තර් සම්බන්ධතා උදාහරණයක් විදියට කියනවා නම් එහෙම ඔබට යම් යම් පුද්ගලයන් ඔබගේ ජීවිතයට ලං වේවි. ඒ වගේම ඔවුන් ඔබට උදව් උපකාර කරන පුද්ගලයන් ඔබගෙන් අයින් වෙලා යන්න පුළුවන් ඉඩකඩ තිබෙන කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි හෘදයාබාධ, ඒ වගේම තමයි අධික රුධිර පීඩනය, ඒ වගේම ඔබට ෂුගර් තියෙන කෙනෙක් නම්, දියවැඩියාව තිබෙන කෙනෙක් නම් මේ කාල සීමාව ප්‍රවේශම් වන්න සමාශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. කුජ බුධ කියන ග්‍රහයින් 6 වැන්නේ රැඳී සිටීමත් එක්ක තරමක් ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න සමාශ්‍රිත සහ ලේ ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබට රැකියාවේ ලැබීම් සහ ඔබට මුදල්මය ලැබීම් අතින් ඉතාමත්ම සුබදායක තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඔබ නොසිතන ආකාරයට ඔබට රහස් ක්‍රම මගින් නැත්නම් ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ මුදල් ලැබීම් බලාපොරොත්තු වෙන්න පුළුවන් පැහැදිලිවම මෙම කාල සීමාව තුළ. ඉතින් ඔබට යම් යම් අපල තත්ත්වයන් තිබෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා සිකුරාදා දවසක ඊශ්වර දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කරන්න. එයින් ඔබට මෙම ජීවිතයේ යම් යම් රවි මාරුවත් එක්ක අසාර්ථක තත්වයන් තිබෙනවා නම් සාර්ථකත්වයන් වලට පත් කරගෙන ජීවිතය සාර්ථක කරගන්න. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා ලග්නාධිපති වූ මිථුන ලග්නය ගැන කතා කරන්න. මිථුන ලග්නය ගැන කතා කරනකොට අතිශය සුබදායක ග්‍රහ පිහිටීම් කිහිපයක් සමග තමයි මෙම ග්‍රහ මාරුව ඔබට සිදු වෙන්නේ. ඉතින් මම මේ කියන ආකාරයට බොහොම සරලවම තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේ කියන්නේ. ඔබ කේන්ද්‍ර සටහන අතර ගත්තොත් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ, දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ කුජ බුධ යෝගයක් තිබෙනවා. හයවැන්නේ කේතු සහ රවි ග්‍රහයින් රැඳී සිටිනවා. මෙම රවි මාරුව සිදු වෙන්නේ හයවැන්නට. ඒ වගේම තමයි හත්වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. අටවැන්නේ ගුරු ශනි යෝගයක් තිබෙනවා.
9 වැන්නේ ග්‍රහයින් නැහැ. 10 වැන්නේ චන්ද්‍රයා ඉන්නවා. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්න ඔබට යහපත් ප්‍රතිඵල උදා කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඔබ බලාපොරොත්තු වුණා නම් ඒ කටයුතු අනිවාර්යෙන් සාර්ථක වේවි. ඒ වගේම තමයි හෘදයාබාධ, ඒ වගේම තමයි මානසික රෝග තත්වයන් තිබෙන අයට එම රෝග තත්වයන් වැඩි වෙන්න පුළුවන් ඉඩකඩ මෙම කාල සීමාව තුළ තිබෙනවා. ඒ වගේම තමයි සමාජීය වැඩ කටයුතු කරන පුද්ගලයන්, ඒ වගේම තමයි සමාජීය වශයෙන් යම් බොහෝ යුතුයකම් කරන පුද්ගලයන්ට ඔන්න යහපත් කාල සීමාවක් උදා වෙනවා. ඔබට තව තවත් වැඩ කටයුතු සාර්ථක කරගන්න. ඒ වගේම තමයි ඔබට අධ්‍යාපනය ගැන කතා කරනකොට දුවා දරුවන්ට අධ්‍යාපනයේදී විශේෂම ගණිතමය ශේෂ්ත්‍රය සම්බන්ධව අධ්‍යාපන කටයුතු හදාරන අයට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඒ වගේම තමයි උපදේශනයේ වැනි වෘත්තීන් වල නිරත වන ඔබට යහපත් ප්‍රතිඵල උදා කරන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ගුරු ශනි යෝගයක් තිබෙනවා 8 වැනි. ඉතින් එතනින්දී ඔබ අනතුරු තත්ත්වයන් වලින් ප්‍රවේශම් වෙන්න, රියා අනතුරු, දියේ නෑමෙන් වෙන අනතුරු, ඒ වගේම තමයි සතුන්ගෙන් වෙන අනතුරු වගේම නොසිතන යම් අමනුෂ්‍ය බලවේගයන් වලින් වෙන අනතුරු තත්වයන් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ විවාහයට නම් ඉතාමත්ම සුබයි. විවාහ වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න උදවිය වගේම විවාහ වෙලා සිටින අයට යහපත් යුග දිවියක් ප්‍රාර්ථනා කරන්න පුළුවන් කාල සීමාවක්. ඔබට මෙම තත්වයක් එක්ක ඔබට යම් අපල තත්වයක් තිබෙන්න පුළුවන්. ඔබට ඒ වෙනුවෙන් පුළුවන්කම තිබෙනවා බදාදා දවසක ඊශ්වර දෙවියන්ට පහනක් තියලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි විෂ්ණු දෙවියන්ට සෑමදාම පින් දෙන්න. ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. මෙම ග්‍රහ මාරුව තුළ යම් අපල තත්වයන් තිබෙනවා නම් ඒවට නිවැරදි ප්‍රතිකර්ම කරන්න. මම මේ කියන ආකාරයට ඔබට තව තවත් ජීවිතය සාර්ථක වේවි. අපි මේ සූදානම් වෙන්නේ සඳු ග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්නය ගැන කතා කරන්න. කටක ලග්නය ගැන කතා කරනකොට මම බොහොම සරලව ඔබට කියන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. ඔබගේ ලග්නස්ථානයේ ග්‍රහයින් මේ අවස්ථාවනට රැඳිලා නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ කුජ බුධ යෝගයක් තිබෙනවා. පස්වැන්නේ රවි කේතු යෝගයක් තිබෙනවා. හයවැන්නේ සිකුරු ග්‍රහය ඉන්නවා. හත්වැන්නේ ගුරු ශනි යෝගයක් තිබෙනවා. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ චන්ද්‍රයා රැඳී සිටිනවා. 10 වැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න කටක ලග්න හිමි ඔබට ඔබගේ චන්ද්‍රය ඔබගේ ලග්නාධිපති පුණ්‍යස්ථානයේ ඉන්නවා. ඉතින් ඇත්තටම ඔබගේ රැකියා ආශ්‍රිත කටයුතු වලට පෙර පින පළ දෙන කාලයක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධ ගැටලු තිබුණා නම් ඒ ගැටලු निराකරණය වේවි. ඒ වගේම තමයි බුද්ධිය මෙහෙවා රැකියා කටයුතු කරන උදවියට පිට පළාත් වලින් ඔබට වාසස්ථානයන් නැත්නම් ඔබට නිවෙස් ලැබෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබ අධ්‍යාපන කටයුතු හදාරන අයෙක් නම්, උසස් අධ්‍යාපන කටයුතු හදාරන අයෙක් නම් ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන්. රාජ්‍යාංශයේ රැකියාවල නියැලෙන ඔබ විභාග වලට මුහුණ දෙනව නම්, ඒ වගේම තමයි ඔබ අධ්‍යාපනය දැනට හදාරන දුවා දරුවන් නම් ඒ සඳහා ඔබ විභාග වලට මුහුණ දෙනව නම්, සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙනව නම් ඔන්න ඊ타ත්ම සුබදායක ආකාරයෙන් ඔබට බොහෝ දේවල් සාර්ථක කරගැනීමේ හැකියාව ඉඩකඩ පවතින බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි දියවැඩියාව සම්බන්ධ රෝග තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙන නිසා ඔබ ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න. එවැනි රෝග තත්ත්වයන් තිබෙන අය සැලකිලිමත්ව වැඩ කටයුතු කරන්න. ගුරු ශනි රෝග යෝගයක් එක්ක 7 වැන්නේ රැඳිලා සිටිනවා. ඒකත් එක්ක ඔබ කරන කියන කටයුතු විශේෂයෙන්ම ඔබගේ විවාහය සම්බන්ධ කටයුතු මේ කාල සීමාව තුළ සාර්ථකත්වයට පත් වේවි. ඔබ ආධ්‍යාත්මික ජීවිතය සඳහා යොමු වන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ මුදල් ගනුදෙනු සම්බන්ධ ව්‍යාපාර කටයුතු උදාහරණයක් විදියට කියනවා නම් එහෙම සල්ලි පොලියට දෙන කෙනෙක් වෙන්න පුළුවන්, මුදල් ව්‍යාපාර කටයුතු කරන බැංකුවක් වෙන්න පුළුවන්. එවැනි කටයුතු වල රැකියා කරන හෝ Tamanට ව්‍යාපාර කටයුත්තක් තිබෙන අයට ඉතාමත්ම සුබයි. ඉතින් මෙවැනි මේ ග්‍රහ තත්වයක් එක්ක අපල හෝ ඔබට සුබඵල තියෙන්න පුළුවන්. ඔබට පුළුවන් අපල තිබෙනවා නම් මේ සඳහා ඔබට ඉඩකඩ තිබෙනවා. සඳුදා දවසක ඊශ්වර දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒත් එක්කම සෑමදාම සමන් දෙවියන්ට පින් දෙන්න. ඔබට ඔබගේ ජීවිතය මේ ග්‍රහ මාළුවෙන් අපල තියෙනවා නම් සාර්ථක කර ගැනීමට ඉඩකඩ පවතිනවා.
අපි මේ සූදානම් වෙන්නේ රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්නය ගැන කතා කරන්න. සිංහ ලග්නය ගැන කතා කරනකොට ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න බොහොම සරලව මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙයි. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ කුජ බුධ ග්‍රහයින් රැඳී සිටිනවා. හතරවැන්නේ රවි කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. පස්වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ ගුරු ශනි යෝගයක් තිබෙනවා. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචරය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙම ග්‍රහමාරුව ඔබට අතිශය සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. රවි ග්‍රහය ඔබගේ හතරවැන්නේ කේතු ග්‍රහය සමග රැඳී සිටිනවා. ඉතින් ඒ ඇත්තටම ඉතාමත්ම වැදගත්. ඔබට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව වෙනස් වීම බලාපොරොත්තු වුණා නම්, ලැබීම් බලාපොරොත්තු වුණා නම් මේ දේවල් අනිවාර්යෙන්ම ඔබට ලැබේවි. ඒ වගේම තමයි ඔබට අධ්‍යාපනය සම්බන්ධව කළමනාකරණ ශාස්ත්‍රයේ රැකියා කරන උදවියට ඔන්න ඉතාමත්ම යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඒ වගේම තමයි ඔන්න ඔබ ක්‍රීඩා ශාස්ත්‍රයෙන් යම් කුසලතාවයන් බලාපොරොත්තු වුණා නම් ඒ දේවල් පැහැදිලිවම සාර්ථක වෙයි. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඔබ යම් වෙලාවක රැකියාවක් කරනවා ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඔබට හැම පැත්තෙන්ම රැකියාව පැත්තෙන්. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ දේශපාලන කටයුතු කරන උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල උදා කරනවා. වගේම වතුර සහ ජලය සම්බන්ධ කරුණු කාරණාවන් වලදී දිය නෑමෙන් වළකින්න, පිටස්තර ප්‍රදේශයන් වලට යෑමෙන් වැළකීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි විදේශ රටවල් වල ජීවත් වෙන උදවියට ඔන්න ඉතාමත්ම සුබදායක කාල සීමාවක් යොමු වෙනවා. වගේම මෙම ග්‍රහමාරුව තුළ ඔබට අපල තත්වයක් තිබුණා නම් ඔබට පුළුවන්කම තිබෙනවා ඉරිදා දවසක ඊශ්වර දෙවියන්ට පහනක් තියලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්න. ඒ වගේම තමයි ඔබට ඉඩකඩ තිබෙනවා සඳුදා දවසක සමන් දෙවියන්ට පහනක් පත්තු කරලා තමන්ගේ ඒ අපල තත්වයන් निराකරණය කරලා දෙන්න කියලා ඉල්ලන්න. ඔබට එයින් ජීවිතය තව තවත් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. රවි ග්‍රහයාගේ වෘශ්චික රාශිගත වීම බුධ ග්‍රහයා ලග්නාධිපති වූ කන්‍යා ලග්න හිමියන්ට කොහොම බලපායිද කියන එක තමයි අපි මේ දැන් කතා කරන්න හදන්නේ. ඇත්තටම මෙම ග්‍රහමාරුව සම්බන්ධව කතා කරනකොට ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට ගත්තට පස්සේ මම මේ කියන දේ තේරුම් ගන්න හරි පහසු වෙනවා. ඉතින් ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ කුජ බුධ කියන ග්‍රහයින් රැඳී සිටිනවා. ඊළඟට තුන්වැන්නේ රවි කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. ඒ වගේම හතරවැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. පස්වැන්නේ ගුරු ශනි යෝගයක් තිබෙනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ රාහු ග්‍රහය ඉන්නවා. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයේ තමයි කන්‍යා ලග්න හිමි ඔබේ මෙම ග්‍රහ ගෝචර ගමන ගැන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම ඔබගේ ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම සවිශක්තිමත් හොඳ කාල සීමාවක් උදා වෙන බව තමයි මෙම ග්‍රහමාරුවත් එක්ක පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි කේතු ග්‍රහය සහ රවි ග්‍රහයා තුන්වැන්නේ රැඳී සිටීමත් එක්ක අපට කියන්න පුළුවන් පැහැදිලිවම ඔබට යම් ක්‍රීඩා කටයුතු කරන උදවියට ඔන්න තමන්ගේ ඉහළ අයගෙන් ප්‍රසසුම් ලක් වේවි. ඒ වගේම තමයි ඔබට බොහෝ ආශිර්වාදයන් ලැබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය ගැන කතා කරනකොට ඔන්න ආගමික සම්බන්ධව යම් අධ්‍යාපන කටයුතු කරන උදවියට ඒ වගේම තමයි ගණකාධිකරණය එවැනි ශේෂ්ත්‍රයන් වල රැකියා කටයුතු කරන උදවියට ඔන්න අධ්‍යාපන කටයුතු වලට ඉතාමත්ම සුබදායක කාලයක්. ඒ වගේම තමයි ඔබ යාන වාහන, ගෙවල් දොරවල්, ඒ වගේම තමයි ඉඩකඩම් සම්බන්ධව බලාපොරොත්තු තියාගෙන හිටියනම් සිකුරු ග්‍රහය හතරවැන්නේ ඉතාමත්ම සුබදායක පිහිටීමක්. ආයි ඔබ බලන් ඉදිද්දී ඔබට මේ දේවල් ගෙනල්ලා දෙන තත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට විවාහය සම්බන්ධව කතා කරනකොට ඉතාමත්ම සුබදායක විවාහයන් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආදර සම්බන්ධතාවයන්, ප්‍රේම සම්බන්ධතාවයන් තියෙන උදවියට යහපත් ප්‍රතිඵල උදා කරන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියා කටයුතු සාර්ථක වෙනවා. වගේම ඔන්න ලොතරැයි දිනුම් ලබා ගන්න පුළුවන් වැඩි අවස්ථාවක් තියෙන විශේෂයෙන්ම විදේශගත ඔබට. ඒ සඳහා සුබම දිනය බොහෝ දුරට බදාදා දිනය අපට ගන්න පුළුවන්. ඒ වගේම සෙනසුරාදා දිනය. ඒ නිසා ඔබට මෙම ග්‍රහමාරුව තුළ යම් අපල තත්වයන් තිබෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් නම් බදාදා දවසක
විෂ්ණු දෙවියන් සිහි කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම ඊශ්වර දෙවියන්ට පහනක් පත්තු කරන්න එයින් ඔබට ජීවිතය සාර්ථක කරගෙන මෙම ග්‍රහ මාරුවේ තිබෙන අපල තත්වයන් දුරු කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. අපි මේ සූදානම් වෙන්නේ සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නය ගැන කතා කරන්න. තුලා ලග්නය ගැන කතා කරනකොට ඔබට බොහොම සරලවම තේරුම් ගන්න පුළුවන් වෙයි. මම මේ කියන ආකාරයට ඔබ කේන්ද්‍ර සටහන අතර ගත්තනම් එහෙම ලග්න ස්ථානයේ බුධ කුජ ග්‍රහයින් තමයි රැඳිලා සිටින්නේ. ඒ වගේම දෙවැන්නේ රවි කේතු ග්‍රහයිනුත්, තුන්වැන්නේ සිකුරු ග්‍රහයත්, හතරවැන්නේ ගුරු ශනි ග්‍රහයිනුත්, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ චන්ද්‍රයාත්, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ රාහු ග්‍රහයාත්, නවවැන්නේ ග්‍රහයින් නැහැ, දහවැන්නේ ග්‍රහයින් නැහැ, 11 වැනි ග්‍රහයින් නැහැ, 12 වැනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක එහෙම කතා කරනකොට ඔබට මෙම ග්‍රහ මාරුව ඔබගේ පලාපල වලට අනුව අපි බලමු මොන විදියටද හැසිරෙන්නේ කියලා. ඇත්තටම ඔබ බොහොම බුද්ධියෙන් වැඩ කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා මේ ග්‍රහ මාරුවත් සමග. ඒ වගේම තමයි ඔබ ගන්නවා දැඩි තීන්දුව తీරන ගන්නවා, එඩිතර තීන්දුව తీරන ගන්නවා. ඇත්තට මේ සියලුම තීරණ සාර්ථකයි. ඒ වගේම තමයි රාජ්‍යාංශයෙන් ඔබ රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍යාංශයෙන් යම් මුදලක් බලාපොරොත්තු වෙනවා නම් ආදායමක් බලාපොරොත්තු උදාහරණයක් විදිහට කියනවා නම් ඔබ යම් කොන්ත්‍රාත් එකක් කරලා ඔබට මුදලක් ලැබෙන්න තියෙනවා නම් ඒ සඳහා වුණ ඔබට අවස්ථාව උදා වේවි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව බලාපොරොත්තු තියාගෙන ඉඳලා එම බලාපොරොත්තු කඩ වුණා නම් එම බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම ඔබට ඉඩකඩ තිබෙනවා මෙම කාල සීමාව තුළ. ඒ වගේම තමයි ඔබ ප්‍රවේශම් වෙන්න සෙම්මාශ්‍රිත රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ සතුන්ගෙන් බෝවන රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ යම් කාලයක් හෝ ඔබට දවසක් දෙකක් තුනක් හෝ ඔබට හොස්පිටල් එකකින් ප්‍රතිකාර ගැනීමට නැත්නම් රෝහලකින් ප්‍රතිකාර ගැනීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කරන්න. රියදාවනය ඉතාමත්ම වැදගත් විදියට ඒ විදියට හරි විනීතව වැඩ කටයුතු කරොත් එහෙම ඔබට මෙම අපල තත්ත්වයන් දුරු කරගන්න පුළුවන්. විවාහයට ඉතාමත්ම සුබයි වගේම මෙම කාල සීමාව තුළ විවාහ නොවී සිටි පුද්ගලයන්ට ඔන්න මංගල යෝග උදා වෙන කාලයක්. රැකියාමය වශයෙන් ගන්නකොට ඔබට යහපත් ප්‍රතිඵල උදා කරන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම ග්‍රහ මාරුව තුළ යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් සිකුරාදා දවසක ඊශ්වර දෙවියන් සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි දුගී මගී යාචකයන්ට සිකුරාදා දවසක යම් දෙයක් දන් දෙන්න. එයින් ඔබට තව තවත් වාසනාවන්ත කාල සීමාවක් බවට පත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ කුජ ග්‍රහයා ලග්නාධිපති වූ වෘශ්චික ලග්නය ගැන කතා කරන්න. වෘශ්චික ලග්නයට මෙම රවි මාරුව කොහොම බලපායිද කියන එක තමයි අපි කතා කරන්නේ. ඇත්තටම ඔබට බොහෝම සරලව තේරුම් ගන්න පුළුවන් මම මේ කියන ආකාරයට ඔබ කේන්ද්‍ර සටහන අතර ගත්තනම් ලග්න ස්ථානයේ රවි ග්‍රහය රැඳී සිටිනවා. ඒ වගේම කේතු ග්‍රහයත් රැඳී සිටිනවා. දෙවැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. තුන්වැන්නේ ගුරු ශනි ග්‍රහයින් රැඳී සිටිනවා. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ කුජ බුධ ග්‍රහයින් රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න වෙන්නේ. ඉතින් ඇත්තටම රවි ලග්න ස්ථානයේ රැඳී සිටීමෙන් උදා වෙන මෙම ග්‍රහ මාරුව ඊ타ත්ම වැදගත් වෘශ්චික ලග්න හිමියන් තරමක් ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරන්න. ඔබට උද්දච්ච ස්වභාවයන් පෙනෙන්නට ගනීවි. ඔබ බොහොම විමසිලිමත්ව සහ මධ්‍යස්තව කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම තමයි ඔබට මූල්‍යමය පැත්තෙන් ඔබට ආදායම් ලැබීම පැත්තෙන් ඊ타ත්ම යහපත් තත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඔබට මුදල් ලැබීම අතින් ඊ타ත්ම සුබදායක තත්වයන් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඇඟලුම් ශේෂ්ත්‍රය සම්බන්ධව රැකියා කටයුතු කරන උදවිය මෙම කාල සීමාව තුළ ඊතා ඉවසීමෙන් හා ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට ඔබගේ සහෝදර සහෝදරියන්ගෙන් ඥාතීන්ගෙන් ඥාති සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන් ආකාරයක් මෙම කාල සීමාව තුළ පවතිනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ විවාහය තුළ
ඔබ නොසිතන විදියට යම් ගැටලු ප්‍රශ්න පැන නගින්න පුළුවන්. විශේෂයෙන්ම අනියම් සම්බන්ධතාවලට මුල පුරන්න පුළුවන්. ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. තමන්ගේ විවාහ ජීවිතය අවුල් කරගන්න එපා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ප්‍රේමවතුන්ට ආදර සම්බන්ධතාවයන් තිබෙන අයට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඒ වගේම ඔබට මතක තබා ගන්න ඕන ඔබ විදේශගතව සිටින උදවියට ඔන්න ඉතාමත්ම යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඔබට ලැබීම් පැත්තෙන් ඉතාමත්ම සුබයි. ඔබ රැකියාමය වතෙන් ඔබට ඒ වගේම තමයි ධනය, ඒ වගේම තමයි ඔබට කීර්තිය, නම්බු නාම ලැබෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබට යම් හෝ සුළු හෝ අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා, ඉඩකඩ තිබෙනවා අඟහරුවාදා දවසක ඊශ්වර දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කළ දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම සිල්වත් භික්ෂුවකට ඔබට පුළුවන් යමක් පූජ කරන්න. එයින් ඔබට ජීවිතය මෙම ග්‍රහමාරුව තුළ තිබෙන වූ අපල තත්වයන් දුරු කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ රවි ග්‍රහයා වෘශ්චික රාශිගත වීම ධනු ලග්න හිමි ඔබට මොන වගේද කියන එක කතා කරන්නයි. ධනු ලග්න හිමි ඔබට ඉතාමත්ම සුවිශේෂ වූ ග්‍රහමාරුවක්. ඔබට පුළුවන්කම තිබෙනවා නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට ගත්තට පස්සේ බොහොම සරලව මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වේවි. විශේෂයෙන්ම ලග්න ස්ථානයේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා මෙම ග්‍රහමාරුව සිදුවන අවස්ථාවේ. දෙවැන්නේ ගුරු සහ ශනි ග්‍රහයන් රැඳී සිටිනවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ චන්ද්‍රයාද. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ රාහු ග්‍රහයාද. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. 10 වෙනි ග්‍රහයින් නැහැ. 11 වෙනි බුධ කුජ ග්‍රහයින්ද 12 වෙනි රවි ක්‍රේතු ග්‍රහයින්ද සිටීමින් තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. ඇත්තටම අතිශය සුබදායක ග්‍රහමාරුවක්. සිකුරු ග්‍රහය ලග්න ස්ථානයේ රැඳී සිටීමත් එක්ක ඔබගේ නම්බු නාම කීර්තිය ප්‍රශංසාව ලැබෙනා වූ කාල සීමාවක්. ඔබට මුදල්මය පැත්තෙන් ආර්ථිකමය වශයෙන් හයියක් වෙන ශක්තියක් වෙන කාල සීමාවක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට ඔබගේ රැකියාමය වශයෙන් යම් මුදල් වැඩිවීමක්, වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මව් පාර්ශවෙන් යම් හෝ දේපලක් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ වගේම තමයි මව් පාර්ශවෙන් රුපියලක් හෝ ඔබට ලැබෙනා වූ කාල සීමාවක් විදියට පැහැදිලිවම හඳුන්වන්න පුළුවන්. අඩුම ගානේ ඔබගේ ඥාතියෙක් හෝ ගෙදරට පැමිණේවි. ඒ වගේම ඔබට මෙම කාල සීමාව තුළ ඔබට නොසිතන, ඔබට නොසැඟවුණු, ඒ කියන්නේ ඔබට බලා ගන්න බැරි රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ප්‍රවේශමින් වැඩ කටයුතු කරන සුළු හෝ රෝග තත්ත්වයක් තිබෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම රෝහල්ගත වෙන්න නැත්නම් බෙහෙත් ද්‍රව්‍ය භාවිතා කරන්න. ඒක තමයි වඩාත්ම සුදුසු. ඒ වගේම තමයි ඔබට ලැබීම් අංශයෙන් ඉතාමත්ම සුබයි අධ්‍යාපනය සම්බන්ධව සහ ඔබට රැකියාමය වශයෙන් ලැබීම් තිබෙනා වූ කාල සීමාවක්. ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබට නිවැරදි ආකාරයට විදේශගත වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඔබ කිසිවෙටකත් නීත්‍යානුකූල නොවන ආකාරයට එවැනි දේවල් සඳහා යොමු නොවන එක තමයි වඩාත්ම සුබ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබට යම් අනතුරු තත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා මෙම කාල සීමාව ඉතාමත් ප්‍රවේශමින් වැඩ කටයුතු කරනවා. වගේම ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් බ්‍රහස්පතින්දා දවසක ඊශ්වර දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කළා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඉතාමත්ම සුබදායක ග්‍රහමාරුවක් බවට ඔබට පත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ රවි ග්‍රහය වෘශ්චික රාශිගත වීම මකර ලග්න හිමි ඔබට කොහොමද කියන එක. ඇත්තරම ඔබගේ ලග්නාධිපතිය වෙන සෙනසුරු ග්‍රහය, සෙනසුරු ග්‍රහය ලග්න ස්ථානයේ සිටින කාල සීමාවක තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. ඉතින් අපි මුලින්ම මම බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් විදියට කියන්නම්. ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට ගත්තට පස්සේ තේරුම් ගන්න පුළුවන් වේවි මේ ගෝචර ගමන කොහොමද කියන එක. ලග්න ස්ථානයේ ශනි ග්‍රහය සහ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. 10 වැන්නේ කුජ බුධ ග්‍රහයින් රැඳී සිටිනවා. 11 වැන්නේ රවි කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. 12 වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. මෙන්න මේ ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබට ඇත්තටම මෙම කාල සීමාව තුළ මෙම ග්‍රහ මාරුව සිදුවන කාල සීමාව තුළ දැඩි ධෛර්ය සම්පන්නව වැඩ කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබ කරන කියන බොහෝ කටයුතු සාර්ථක වේවි. විශේෂයෙන්ම ඔබගේ ආර්ථිකමය වශයෙන්
ඔබ බොහොම සවි ශක්තියක් ගොඩනැගෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ක්‍රීඩා ශේෂ්ත්‍රයේ නියැලෙන ඔබට Tamanට ඉතාමත්ම සුබදායක ජයග්‍රහණයන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් බලාපොරොත්තු වෙන උදවියට විශේෂයෙන්ම විදේශගත උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපන කටයුතු නම් තරමක් අසාර්ථක වෙන්න පුළුවන්. මකර ලග්නෙහිමි දුවා දරුවන් ඉන්නව නම් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට රැකියාමය වශයෙන් ඉංජිනේරු ශාස්ත්‍රයේ සහ උපදේශන වෘත්තීන් වල නිරත වෙන උදවියට ලිපි ලේඛන ශාස්ත්‍රයේ වෘත්තීන් වල නියැලෙන උදවියට ඒ වගේම තමයි අධිකරණ ශාස්ත්‍රයේ සහ නීති ශාස්ත්‍රයේ සේවය කරන අයට තරමක් අපල තත්වයන් ගෙන දෙනවා. මොකද මෙම කාල සීමාව තුළ විශේෂයෙන්ම මෙම ග්‍රහමාරුව සිදු වී දවස් 6කින් පමණ පසු කාල සීමාව ඉතාමත්ම සුබදායක තත්වයන් බවට පෙරලෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ විදේශගත වෙන බලාපොරොත්තු තිබුණා නම් එම විදේශගත වීම පවා අතිසාර්ථක වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබට මෙම ග්‍රහමාරුව තුළ යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා සෙනසුරාදා දවසක ඊශ්වර දෙවියන් වෙනුවෙන් ඔබ පහනක් පත්තු කරන පහනක් පත්තු කළ පින් දෙන්න ඔබට තව තවත් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. වගේම සෙනසුරාදා දවසට ඔබට පුළුවන්කම තිබෙනවා දුගී මගී යාචකයන්ට යම් හෝ රුපියලක් හෝ දන් දෙන්න. එයින් ඔබට තවත් ජීවිතය සාර්ථක වේවි. මේ ග්‍රහමාරුවෙන් තිබෙන අපල තත්වයන් නැති වෙලා යාවි. අපි මේ සූදානම් වෙන්නේ රවි ග්‍රහයා වෘශ්චික රාශිගත වීම කුම්භ ලග්න හිමි ඔබට කොහොමද කියන එක කතා කරන්න. ඇත්තරම මම බොහොම සරලව කියලා දෙන ඔබට තේරුම් ගන්න පුළුවන් විදියට ඔබට පුළුවන් මේ සම්බන්ධව යම් ගැටලුවක් තිබුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔබ කේන්ද්‍ර සටහන අතර ගත්තනම් මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබගේ ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ කුජ බුධ ග්‍රහයින් රැඳී සිටිනවා. 10 වැන්නේ රවි කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. 11 වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. 12 වැන්නේ ශනි ගුරු යෝගයක් තිබෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අපට ඔබගේ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඔබට කුම්භ ලග්න හිමි ඔබට මෙම ග්‍රහ ගමන සිදු වෙන්නේ ඔබගේ රැකියා ස්ථානයට. පුණ්‍ය ස්ථානයේ ඉඳලා රැකියා ස්ථානයට එන්නේ. කියන්නේ පෙර පින අරගෙන රැකියාවට එනවා කියන එක අපට පේන්න තිබුණා. ඉතින් ඒකින්ද ඔබ කරන රැකියා කටයුතු අතිශය සාර්ථක වෙයි. ඔබ බලාපොරොත්තු නොවන දියුණුවක් රැකියාව තුළ සිදු වෙයි. උසස් නිලධාරීන්ගෙන් ඒ වගේම තමයි ඔබගේ හිතවත් අයගෙන් මිත්‍රාදීන්ගෙන් හැම කෙනෙක්ගෙම උදව් උපකාර ලැබෙන බව රැකියාවට පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට යම් යම් රෝග තත්වයන් තිබෙනවා. විශේෂයෙන්ම දියවැඩියාව සහ කොලෙස්ටරෝල් වැනි රෝග තත්වයන් තිබෙන අයට ඔන්න ඉවසිලිවන්තව වැඩ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව කතා කරනකොට ඔබට ඔන්න නොසිතපු ඔබට සැංගිල තිබිච්ච දේපලක් ගැන කතා කරන්න අවස්ථාව උදා වෙන කාලයක් ඔබ ඒ සම්බන්ධව ගැටලු පැන නගා ගන්නේ නැතුව නීතිමය පැත්තට යනවා නම් ඔබට ඉතාමත්ම සුබදායක තත්ත්වයන් උදා කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ විදේශගතව සිටින ඔබට සහ කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවියට යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඔබ මැණික් කර්මාන්තයේ ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවියට ඔන්න ඔබ බලාපොරොත්තු නොවන විදියට මැණික් ගලක් හෝ හම්බ වේවි. ඔබ බය නැතුව ඔබගේ රැකියා කටයුතු කරගෙන යන්න. ඒ වගේම තමයි ජලය සම්බන්ධ ව්‍යාපාරික කටයුතු කරන උදවියටත් යහපත් ප්‍රතිඵල ළඟා කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට සුළු හෝ අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා සෙනසුරාදා දවසක ඊශ්වර දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. එයින් ඔබට ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. අපි මේ සූදානම් වෙන්නේ 2021 නොවැම්බර් මාසේ 16 වන දින සිදුවන රවි ග්‍රහයා වෘශ්චික රාශිගත වීම මීන ලග්න හිමි ඔබට කොහොමද බලපාන්නේ කියන එක කතා කරන්න. ඔබගේ ලග්නයට සුවිශේෂ වූ ග්‍රහ ගමනක් සිදු වෙනවා. ලග්නාධිපතිගේ ග්‍රහ ගමනකුත් ඉදිරි කාල සීමාව තුළ. ඉතින් ඒ වීඩියෝවත් ඔබ බලන්න. ඒ වගේම තමයි මීන ලග්න හිමි ඔබේ ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරලා මේ ග්‍රහ ගමන පැහැදිලි කරොත් ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබගේ කේන්ද්‍ර සටහන අතර ගන්න ලග්න ස්ථානයේ චන්ද්‍රය රැඳී සිටිනවා. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ
කුජ සහ බුධ ග්‍රහයන් රැඳී සිටිනවා. 8 වැන්නේ රවි ග්‍රහය සහ කේතු ග්‍රහය රැඳී සිටිනවා. 10 වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. 11 වැන්නේ ගුරු ග්‍රහය සහ ශනි ග්‍රහය රැඳී සිටිනවා. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න වෙන්නේ. ඉතින් මෙම ග්‍රහ මාරුව ඔබට සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් 8 වැන්නේ ඉඳලා 9 වැන්නට ග්‍රහයින් සම්ප්‍රාප්ත වෙනවා. ඉතින් ඔන්න ඔබට මේ කාල සීමාව තුළ දරුවන් උප්පත්තිය ලැබනවා නම් ඉතාමත්ම ලස්සන දරුවන් උප්පත්තිය ලැබෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට ආර්ථිකමය වශයෙන් මුදල්මය පැත්තෙන් ඉතාමත්ම සුබදායක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආර්ථිකමයට වාසියක් ලැබේවි. ඔබ නොසිතන මුදලක් ඔබට ලැබෙන්න ඉඩකඩ තිබෙන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබගේ විවාහය සම්බන්ධ යම් ගැටලු තත්ත්වයන් තිබුණා නම් එම ගැටලු තත්ත්වයන් निराකරණය වෙන ඉඩකඩ තිබෙන කාල සීමාවක්. පැහැදිලිවම මෙම කාල සීමාව තුළ ප්‍රේමවන්තයින්ට ආදරවන්තයින්ට ඔබ නොසිතන විදියට ඔබට දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් ආශිර්වාදය ලැබේවි ඔබගේ විවාහය දක්වා යෑම සඳහා. ඒ වගේම තමයි අධ්‍යාපනය කටයුතු හදාරන දුවා දරුවන් තරම ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරන්න ඔබට යම් අනතුරු තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. කලබනාකරණ ශේෂ්ත්‍රයේ රැකියා කටයුතු කරන උදවියට යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඒ වගේම තමයි උපදේශන වෘත්තීන් වල නියැලෙන ඔබට ඊ타ත්ම යහපත් ප්‍රතිඵල උදා කරනවා වගේම මැණික් කර්මාන්තය සහ ඔබ රියදරු වෘත්තියක නියැලෙන උදවියට ඔන්න ඊ타ත්ම යහපත් ප්‍රතිඵල උදා කරනවා මෙම කාල සීමාව තුළ. ඔබ ආගමික ශේෂ්ත්‍රයේ නැත්නම් ආගමික වශයෙන් ඔබ යම් තැනක වැඩ කටයුතු කරනවා නම් තරම ප්‍රවේශම් වෙන්න ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඔබට තරහ යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ අනිත් අයට ආශිර්වාද කරනකොට අධ්‍යාත්මික ජීවිතය ගැන උපරිම හිතන්න උත්සාහ කරන්න. මොකද ලෞකික ජීවිතයට යොමු වෙන්න වැඩි ඉඩකඩ තිබෙන කාල සීමාවක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන විදේශගත ඔබට බොහොම දැහැමින් සෙමින් ඔබට හොඳින් වැඩ කටයුතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. විදේශගත ඔබ හිත ශක්තිමත් කරගන්න අදිටන් කරගන්න ඔබගේ ජීවිතය සාර්ථක වෙනවා පැහැදිලිවම මෙම ග්‍රහ මාරුවත් එක්ක. ඒ වගේම තමයි ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා බ්‍රහස්පතින්දා දවසක ඊශ්වර දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කරන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් නම් සතුන් වෙනුවෙන් යම් ආහාර ස්වල්පයක් ඔවුන්ට දන් දෙන්න. එයින් ඔබට ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. මම මේ ඉදිරිපත් කළ ග්‍රහ මාරුව තුල ඔබට යම් අපල තත්වයක් තිබෙන්න පුළුවන්. මම ඒ සඳහා වත්පිළිවෙත් මොනවද කියන එක ඉදිරිපත් කළා. ඒ වගේම තමයි ඔබට සුබ තත්වයක් තිබෙනවා නම් ඔබ තව තවත් කුසල් රැස් කරගන්න තවත් පින් රැස් කරගන්න මේ ග්‍රහ මාරුව පිළිබඳ වැඩිදුර දව දැන ගැනීම සඳහා ඔබට පුළුවන් නැවත බලන්න ඕන නම් රුක්ෂාන් ජයසේකර රවි මාරුව කියලා අන්තර්ජාලය හෝ නැත්නම් YouTube එකේ සර්ච් කරන්න. එයින් ඔබට තව තවත් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම ග්‍රහ මාරුව මම ගෙනාවේ 22 වන දෙරකානාධිපති 64 නවාංශකාධිපති වැනි ග්‍රහ තත්වයන් මත මෙම ග්‍රහ මාරුවේ තියෙන පලාපල විස්තරයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔබ බොහෝම ඉවසීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. මම මේ ඉදිරිපත් කරන හැම දෙයකින්ම ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම ඔබ සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.